අද මම ඔයාලට කියලා දෙන්නේ විරාම ලක්ෂණ ගැන. පුතේ මොනවද විරාම ලක්ෂණ කියන්නේ? අපි දෙයක් ලියනකොට ඒ ලියන දේ කියවන කෙනාට කියවන්න ලේසි වෙන්නයි, පැහැදිලිව කියවන්න පුළුවන් වෙන්නයි තමයි පුතේ අපි ලියනකොට විරාම ලක්ෂණ පාවිච්චි කරන්නේ. සිංහල භාෂාවේ තියෙන විරාම ලක්ෂණ වලින් ඔයාලට ශිෂ්‍යත්ව විභාගෙට ඕනම වෙන විරාම ලක්ෂණ කීපයක් අද අපි කතා කරමු. අපි අද කතා කරනවා තිත්ත, කොමාව, ප්‍රශ්නාර්ථ ලකුණ, විස්මයාදී ලකුණ, කෙටි ඉර, සරල වරහන්, යුගල උඩු කොමා කියන විරාම ලක්ෂණ කීපය ගැන. හොඳයි පුතේ, අපි දැන් බලමු මුලින්ම තිත ගැන. තිත නැවතීමේ ලකුණ කියලයි සමාප්ති ලකුණ කියලයි හඳුන්වනවා. එතකොට පුතේ තිතට කියන වෙනත් නම් තමයි නැවතීමේ ලකුණ. එහෙම නැත්නම් සමාප්ති ලකුණ. තිත පාවිච්චි කරන්නේ මොන වගේ වෙලාවටද? අපි වාක්‍යයක් ලිව්වම ඒ වාක්‍ය ඉවරයි කියන්න ඒ වාක්‍ය අවසානෙට තිතක් තියන්න ඕන. ඒ කියන්නේ පුතේ අපි ඡේදයක් ලියාගෙන යනකොට හරි මොකක් හරි තනි වාක්‍යයක් ලියනකොට හරි වුණත් ඒ වාක්‍ය අවසානයේ තිතක් තියලා තමයි ඊළඟ වාක්‍ය ලියන්න පටන් ගන්න ඕනන්නේ. බලන්න පුතේ මේ උදාහරණ දිහා. පළවෙනි උදාහරණේ වාක්‍යයක් තියෙනවා අක්කා පොතක් කියවයි කියලා. ඒ වාක්‍ය අවසානෙට තිතක් තියලා තියෙනවා. එතකොට පුතේ කියවන කෙනා දන්නවා දැන් මේ ලියපු වාක්‍ය ඉවරයි. ආයෙ පටන් ගන්න අලුත් වාක්‍යයක් කියලා. ඊට පස්සේ පුතේ තිත අපි තවත් පාවිච්චි කරනවා මොකක් හරි දිග නමක් කෙටි කරලා ලියනකොට. පුතාලා ඉගෙන ගන්නවනේ ඉස්කෝලේදී කෙටි යෙදුම් කියලා. අපිත් ඉස්සරහට ඉගෙන ගමු. අන්නේ කෙටි යෙදුම් වලට පුතේ අපි තිත පාවිච්චි කරනවා. බලන්නකො පුතේ මේ උදාහරණේ ජාතික හැඳුනුම්පත් අංකය. අපි ජාතික හැඳුනුම්පත් අංකය කියන එක කෙටි කරනවා ජා හැ ආ කියලා. හැබැයි පුතේ අපි හැම අකුරකටම පස්සේ තිතක් තිබ්බේ නැත්නම් කියවන කෙනා සමහර විට ඒක කෙටි යෙදුමක් කියලා දන්නේ නැතුව වරදවා වටහා ගන්න පුළුවන්. වෙනත් තේරුමක් හිතා ගන්න පුළුවන්. ඒක නවත්තන්න පුතේ අපි නාමයක් කෙටි කරලා දක්වනකොට කෙටි කරන හැම අකුරකටම පස්සේ තිතක් තියන්න ඕන. පුතාලට මතක් වෙනවා ඇතිනේ පුතාලගේ නම මුලකුරු සමග නම කියලා ලියනකොටත් මුල් අකුරු වලට පස්සේ තිතක් තියෙනවා නේද? එතකොටත් කියවන කෙනාට කියන්නේ අපි අපේ නම දිගයි. හැබැයි අපි මේ මුල් අකුරක් විතරයි ලියලා තියෙන්නේ. ඒක කෙටි කරලා තියෙන්නේ කියන්න තමයි මුල් අකුරට පස්සෙත් අපි තිතක් ලියන්නේ. එතකොටත් ඒ නාමයක් කෙටි කරලා තමයි දක්වලා තියෙන්නේ. ඊළඟට පුතේ අපි ගණිතයේදී දශම ස්ථාන පෙන්වන්නත් තිතක් පාවිච්චි කරනවා. එතකොට පුතේ ඒක ඒ තිතෙන් එතන දශම ස්ථානයක් තියනවා කියලා කියවන කෙනා දන්නවා. හොඳයි. ඊළඟට අපි බලමු පුතේ කොමාව ගැන. මොන වගේ වෙලාවල් වලටද අපි කොමාව ලියන්නේ? අපි යම් නාමාවලියක් ලියනවා නම් ඒ එක නමට පස්සේ කොමාව ලියනවා. ඒ කියන්නේ පුතේ ඔයාලා එක වාක්‍යයක් ඇතුලේ එකම වර්ගයකට අයත් නම් ගොඩක් ලියාගෙන යනවා නම් එක ළඟ ඒ හැම නමකටම පස්සේ අපි කොමාවක් යොදන්න ඕන. බලන්නකො පුතේ මේ උදාහරණ දිහා. අපේ ගෙවත්තේ අඹ, පේර, දොඩම්, ජම්බු ආදී පළතුරු ඇත. පුතාලට පේනවා ඇති එක ළඟ එකම වර්ගයකට අයත් නම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එක ළඟ පළතුරු ಜಾති ගොඩක් ලියලා තියෙනවා. එතකොට ඒ එක වචනේ අපි කමාවක් දාලා වෙන් කරන්න ඕනේ. අඹ කියන තැන කමාවක් යොදන්න තියෙනවා. පේර කියන තැන කමාවක් යොදලා තියෙනවා. දොඩම් කියන තැන කමාවක් යොදලා තියෙනවා. හැබැයි පුතේ ජම්බු කියන තැන අපි කමාවක් යොදලා නැහැ. ඇයි? අපි එහෙම නාමාවලියක් ලියනකොට
ඒ අවසාන නමට පස්සේ කමාවක් යොදන්නේ නැහැ පුතේ. ඒක රීතියක්. ඒක පුතාලා මතක තියාගන්න ඕන. ඊට පස්සේ පුතේ ආමන්ත්‍රණයකට පස්සෙත් අපි කමාවක් යොදනවා. ඒ කියන්නේ අපි ලියන දේ කාට හරි කතා කරලා ලියනවා නම්, කියන්නේ වාක්‍යය ඇතුලේ කාට හරි කතා කරලා කියන දෙයක් තියෙනවා නම්, එතකොට ඒ ආමන්ත්‍රණයට පස්සේ කියන්නේ කෙනාව අමතන තැනට පස්සේ අපි කමාවක් යොදනවා. බලන්නකො මේ උදාහරණේ දරුවනි මෙහි එන්න. එතකොට දරුවනි කියලා අපි කාරුණිකව කතා කරලා තිනවා, ආමන්ත්‍රණය කරලා තිනවා. එතකොට ඊට පස්සෙත් අපි කමාවක් යොදන්න ඕන. ඊට පස්සේ පුතේ අපි දැන් බලමු ප්‍රශ්නාර්ථ ලකුණු ගැන. ප්‍රශ්නාර්ථ ලකුණු පාවිච්චි කරන්නේ ප්‍රශ්නයක් අහන වාක්‍යයක අවසානයේට. පුතාලා කලින් ඉගෙන ගත්තනේ වාක්‍යයක අවසානයේට තිත පාවිච්චි කරනවා කියලා. හැබැයි ඔන්න දැන් මං කියනවා ප්‍රශ්නයක් අහන වාක්‍යයක අවසානට ප්‍රශ්නාර්ථ ලකුණු යොදනවා කියලා. එතකොට පුතේ අපි වාක්‍යයක් හඳුන ගන්න ඕන ඒකෙන් ප්‍රශ්නයක්ද අහලා තියෙන්නේ කියලා. එහෙමනම් ප්‍රශ්නයක් අහනවා නම් වාක්‍ය අවසානට අපි තිත නෙමෙයි පාවිච්චි කරන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ. බලන්න මේ උදාහරණේ පළවෙනි උදාහරණය අපි කියනවා ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද? එතකොට පුතාලාට තේරෙනවනේ ඒ ලියන කෙනා කාගෙන් හරි ප්‍රශ්නයක් අහන්නේ. උත්තරයක් බලාපොරොත්තු වෙන දෙයක් අහන්නේ. එතකොට ඒ වාක්‍ය කෙලවරේ අපි අහන්නේ ප්‍රශ්නයක් කියන එක පේන්න ප්‍රශ්නාර්ථ ලකුණ දානවා. පුතාලාට ප්‍රශ්නාර්ථයක් අහන වාක්‍ය හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට දයන්නෙන් තමයි ඉවර වෙන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද? ඔබේ නම කුමක්ද? ඒ වගේ ගොඩක් වෙලාවට දයන්නෙන් තමයි ඉවර වෙන්නේ. හැබැයි පුතේ මතක තියාගන්න හැම වෙලාවෙම දයන්නෙන් ඉවර වෙන්නේත් නැහැ. ප්‍රශ්නයක් අහන වාක්‍ය තියෙනවා දයන්නෙන් ඉවර වෙන්නේ නැති ඒවා. බලන්න පුතේ දෙවෙනි උදාහරණේ මල්ලි ඇඬුවේ ඇයි? එතන දයන්නෙන් නෙමෙයි ඉවර වෙලා තියෙන්නේ. හැබැයි පුතේ එතනත් අහන්නේ ප්‍රශ්නයක්. උත්තරයක් බලාපොරොත්තුෙන් තමයි ලියන කෙනා දේ ලියලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් අහන වෙලාවල් වලට පුතේ වාක්‍ය අවසානට අපි ප්‍රශ්නාර්ථ ලකුණු යොදනවා. ඊට පස්සේ අපි ඉගෙන ගමු විස්මයාදී ලකුණ ගැන. විස්මයාදී ලකුණට පුතේ හර්ෂාදී ලකුණ කියලාත් කියනවා. අපි ඇයි විස්මයාදී ලකුණට හර්ෂාදී ලකුණ කියන්නේ? ඇයි මේ ලකුණට විස්මයාදී ලකුණ කියන්නේ? විස්මය කියන්නේ පුතේ පුතාලා දන්නවා පුදුමය කියන වචනෙට සමාන වචනයක්. එතකොට පුදුමයක් හඟවන්න අපි වාක්‍යයකින් උත්සාහ කරනවා නම් එතකොට ඒ වාක්‍යයට අපි යොදන්න ඕන විස්මයාදී ලකුණ. ඒ වගේම පුතේ හර්ෂය කියන්නේ සතුටට සමාන වචනයක්. ඒ වාක්‍යයෙන් සතුටක් හඟවනවා නම් ඒත් අපි මේ ලකුණ පාවිච්චි කරනවා. ඒකයි අපි මේ ලකුණට විස්මයාදී ලකුණ කියන්නේ හර්ෂාදී ලකුණ කියන්නේ. සතුට පුදුමය වගේ හැඟීම් ප්‍රකාශ කරන්න තමයි විස්මයාදී ලකුණ පාවිච්චි කරන්නේ. සතුට පුදුමය විතරක් නෙමෙයි පුතේ දුකක් පෙන්වන්න, එහෙම නැත්නම් ආශිර්වාදයක් පෙන්වන්න, ප්‍රාර්ථනාවක් පෙන්වන්න, ඒ වගේ හැඟීම් පෙන්වන්න තමයි අපි මේ විස්මයාදී ලකුණ පාවිච්චි කරන්නේ. බලන්න පුතේ පළවෙනි උදාහරණේ සුබ නව වසරක් වේවා. එතනදී අපි ප්‍රාර්ථනයක් කරන්නේ. එතකොට ඒ වාක්‍ය අවසානයේට අපි විස්මයාදී ලකුණ දාන්න ඕන. ඒ වගේම දෙවෙනි උදාහරණය බලන්න සිදු වූ දෝෂය පිළිබඳ අපගේ බලවත් කනගාටු. එතනදී අපි මොකද්ද කියන්නේ? අපි එතනදී කියන්නේ දුකක්. එතකොට දුකක් පෙන්වන්න තමයි එතන විස්මයාදී ලකුණ පාවිච්චි කරලා තියෙන්නේ. තව ඔයාලා හිතන්න තෙරුවන් සරණයි. එතකොට තෙරුවන් සරණයි කියලා ලියලා අපි විස්මයාදී ලකුණ යොදන්න ඕන. එතනදී පුතේ ප්‍රාර්ථනාවක් තියෙන්නේ. ඒ වගේ සතුට, දුක, පුදුමය, එහෙම නැත්නම් ආශිර්වාදේ, ප්‍රාර්ථනේ, ඒ වගේ හැඟීම් පෙන්වන්න තමයි අපි විස්මයාදී ලකුණ පාවිච්චි කරන්නේ. දැන් අපි ඉගෙන ගමු කෙටීර ගැන. කෙටීර පාවිච්චි කරන්නේ මොන වගේ වෙලාවටද කියන්න බලන්න පුතාලා. පුතේ කෙටීර අපි පාවිච්චි කරනවා සංඛ්‍යා ලියනකොට සිට අතර දක්වා වගේ තේරුම් දෙන්න. බලන්න පුතේ මේ උදාහරණේ වයස අවුරුදු 6 සිට 10 දක්වා ළමුන් පෙළ ගැසෙන්න. මෙතන 6 සිට 10 දක්වා කියන දේ පෙන්눔 කරන්න 6ත් 10ත්
අතරේ කෙටි ඉරක් යොදලා තියෙනවා. ඒ වගේම දෙවෙනි උදාහරණය බලන්න. පිටු අංක 2 සිට 5 තෙක් කියවන්න. එතනත් පුතේ සිට කියන දේ හංගවන්න තමයි කෙටි ඉර පාවිච්චි කරලා තියෙන්නේ. මේ වගේ අපි සංඛ්‍යා ලියනකොට සිට දක්වා අතර කියන තේරුම් දෙන්න කෙටි ඉර පාවිච්චි කරනවා. ඒ වගේම පුතේ තවත් කෙටි ඉර යොදන අවස්ථාවක් තමයි පේලියක ලියනකොට කෙළවරේ අන්තිම වචනෙට ඉඩ මදි වුණොත් ඒ වචනේ අකුරු කිහිපයක් දෙවෙනි පේලියට ගන්න ඕන නම් ඒ වගේ වෙලාවල් වලටත් අපි කෙටි ඉර යොදනවා. බලන්න මේ උදාහරණ දිහා පුතේ. සිව් මහා ගංගා මගේ රට සශ්‍රීක කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි තමයි වාක්‍යය. එතකොට පළවෙනි පේලියේ ඉඩ මදි වෙලා තියෙනවා කාර්යභාරයක් කියන වචන ලියන්න. ඒක නිසා අපි කාර්ය කියලා ලියන්න ඉඩ තියෙන එච්චරයිනේ. ඒක ලියලා ඉවර වෙලා ඊට පස්සේ කෙටි ඉරක් යොදලා දෙවෙනි පේලියෙන් අයි භාරයක් කියන දේ ලියලා තිනවා. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න මෙහෙම අපි පළවෙනි පේලිය ලියන්න ඉඩ මදි වෙච්ච වචනයක් දෙවෙනි පේලියට ගන්නකොට පුතාලා ඒ ගැන මතක තියාගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඒ කරුණු තමයි පුතේ අපිට ලියන්න ඉඩ මදි වෙන වචනේ අකුරු දෙකක වචනයක් නම් අපිට මෙහෙම ලියන්න බෑ. ඒ කියන්නේ එක අකුරක් උඩ තනි කරලා දෙවෙනි අකුර පහළ පේලියට තනියම අරගන්න බෑ. අපි උඩත් යටත් අවම අකුරු දෙකක්වත් ඉතුරු කරන්න ඕන. ඒ වගේම තමයි පුතේ අපි ලියන වචනේ දෙවෙනියට ඒ කියන්නේ පළවෙනි පේලිය ලියලා කෙටි ඉර යොදලා ඊට පස්සේ දෙවෙනි පේලියට ගන්න අකුරු ටිකේ මුල්ම අකුර හල් කිරීමක් වෙන්න බෑ. අපි දෙවෙනි පේලිය ලියන අකුර මුලින්ම ලියන අකුර හල් කිරීමක් වෙන්නත් බෑ. එහෙම නැතුව තමයි අපි කෙටි ඉර යොදලා පේලියක කෙළවරේ ඉඩ මදි වුණොත් දෙවෙනි පේලියට වචන ගන්න ඕන. පුතාලා එහෙම දෙවෙනි පේලියට වචන ගන්නකොට ඒ සඳහා කෙටි ඉර භාවිතා කරනකොට ඒ රීති ටික මතක තියාගන්න ඕන. ඊට පස්සේ පුතේ අපි බලමු සරල වරහන් ගැන. සරල වරහන් යොදන්නේ වාක්‍යයක් ඇතුලේ තියෙන වචනයක්. එහෙම නැත්නම් වචන කීපයක් තව දුරටත් කියවන කෙනාට පැහැදිලි කරන්න ඕන නම් අපි ඒ පැහැදිලි කරන දේ සරල වරහන් ඇතුලේ ලියනවා. බලන්න පුතේ මේ උදාහරණේ බෞලා ශීරපායි සත්වයකි. ඒක තමයි පුතේ වාක්‍ය. හැබැයි වරහන් ඇතුලේ තව දෙයක් ලියලා තියෙනවා. කිරි බී වැඩෙන. මෙතන පුතේ ලියන කෙනා ශීරපායි කියන දේ තව දුරටත් පැහැදිලි කරලා තියෙනවා කිරි බී වැඩෙන කියලා. ඒ තව දුරටත් පැහැදිලි කරන දේ තමයි පුතේ සරල වරහන් ඇතුලේ ලියන්නේ. ඒ වගේම එක වචනයක් විතරක් නෙමෙයි වචන කීපයක් වුණත් පැහැදිලි කරන්න සරල වරහන් යොදන්න පුළුවන්. පොල්, පුවක්, වැනි ශාකවල මුදුන් මුලක් නැත. එතන පුතේ අපි වරහන් ඇතුලේ ලියලා තියෙනවා තාල වර්ගයට අයත් කියලා. එතකොට පුතේ පොල්, පුවක් කියන දේ තවදුරටත් විස්තර කරලා තියෙනවා තාල වර්ගයට අයත් කියලා. ඒ තවදුරටත් විස්තර කරන දේ අපි සරල වරහන් ඇතුලේ ලියලා තියෙනවා. පුතාලා හොඳට බලන්න මේ වරහන් වල නම සරල වරහන්. එහෙම කියන්න පුතේ නිකම්ම වරහන් කියන්නේ නැත්තේ වරහන් වර්ග ගොඩක් තියෙනවා. පුතාලා ලොකු වෙනකොට තව වරහන් වර්ග ඉගෙන ගන්නවා. ඒ වරහන් වර්ග ගොඩ අතරින් මේ සරල වරහන්. ඒක නිසා මේකේ නම සරල වරහන්. අද අපි ඉගෙන ගන්න අවසාන විරාම ලක්ෂණය තමයි යුගල උඩුකම. පුතේ අපි කෙනෙක් කිව්ව දෙයක් ඒ විදියටම අපි ලියනකොට ලියනවා නම් ඒ කෙනා කිව්ව දේ ඇතුල් කරලා යුගල උඩුකම ඒ ප්‍රකාශයට උඩින් යොදනවා. බලන්න පුතේ මේ උදාහරණ. දරුවනේ පේලියට පන්තියට යන්න ගුරුතුමිය පැවසුවාය. එතන පුතේ ගුරුතුමිය කිව්ව දේ ඒ විදියටම ලියලා තියෙනවා. බලන්න ඒ ලියලා තියෙන දේ ඒ ගුරුතුමිය කීව ප්‍රකාශය උඩින් අපි යුගල උඩුකම යොදලා තියෙනවා. එතනදි පෙන්නනවා ඒක කෙනෙක් කිව්ව දෙයක් කියලා. ඒ වගේම පුතේ ලේඛනයක තියෙන දෙයක් උපුටලා අපි අපේ ලේඛනයේ ලියනවා නම් එතකොට අපි යුගල උඩුකම යොදනවා ඒ ලිව්ව ලේඛනයේ තිබ්බ දේ ඇතුළත් වෙන පරිදි. බලන්න පුතේ මේ උදාහරණේ
ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. එක පුතේ එස් මහින්ද හිමි ලිව්ව ජාතික තොටිල්ල කියන පොතෙන් ගත්ත දෙයක්. එතකොට ඒ වෙනත් පොතෙන් ගත්ත දේ අයිති වෙන්න, ඒ දේ ඇතුළත් වෙන්න අපි යුගල උඩුකුමා යොදනවා. එතකොට කියවන කෙනා දන්නවා ඒක වෙනත් තැනකින් අපි උපුටලා අරගත්ත දෙයක් කියලා. ඔන්න දුවේ පුතේ, අපි අද සිංහල භාෂාවේ තියෙන විරාම ලක්ෂණ අතරින් විරාම ලක්ෂණ කීපයක් ඉගෙන ගත්තා. ආයෙත් දවසක අලුත් පාඩමකින් අපි හමු වෙමු. එතෙක් දුවලා පුතාලා හැමෝටම සුබ දවසක්.